සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මග හැදින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැදින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුල්ලභං ච මනුස්සත්තං බුද්ධුත්පාදෝච දුල්ලභං. දුල්ලභා ඝන සම්පත්ති සද්ධම්මෝ පරම දුල්ලභෝති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද උතුම් වෙසක් පුර 15ක් පොහොය දවසේ චරණ රූපවාහිනිය ඔස්සේ අද දවසේ නොයෙක් පින්කම් සිද්ධ කරමින් ඉන්න වෙලාව තුල ඔබට මෙලව ජීවිතය, පරලොව ජීවිතය, දෙලව ජීවිතය වැඩ සලසා ගන්න හැකියාව ලැබෙන උතුම් අවස්ථාවක් සිදු කරගන්න සූදානම් වෙන්නේ. පින්වත්නි,
අද වෙසක් පුර 15ක් පොහොය දවස කියලා කියන්නේ ලාංකික බෞද්ධයන්ට පමණක් නෙවෙයි ලෝකවාසී බෞද්ධයන්ට සුවිශේෂී වූ දවසක්. බෞද්ධයෝ විදිහට අපගේ ජීවිතවල නව බලාපොරොත්තු ඇති කරගන්නට පුළුවන් දවසක් තමයි මේ උතුම් පුර 15ක් පොහොය දවස. මිනිස්යෝ විදිහට ලෝකයේ පහළ වීම කවදත් සිද්ධ වෙනවා. ඒ පහළ වූ මිනිසුන්ට සුවිශේෂී වූ අවස්ථාවක් හිමි වෙනවා නම් ඒ අවස්ථාව හිමි වුණේ අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසක. මේ ලෝකයට පුණ්‍යවන්ත කුසලයේ පරිපූර්ණත්වයට පත් වුණ උත්තම පුරුෂයාණන් වහන්සේගේ පහළවීම සිදු වුණ මේ උතුම් පුර 15ක් පොහොය දවසේ පින්වත්නි ඒ අසිරිය විඳගන්න මිනිසුන්ට පමණක් නෙවෙයි හැකියාව ලැබෙන්නේ. ඒ බව තථාගත අච්චර්ය කියන සූත්‍ර දේශනාව තුලදී අපිට දකින්න ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී වූ අවස්ථාවන් 4ක් තිබෙනවා. ඊටාම අසිරිමත් වූ අවස්ථාවක්. ඒ ආශ්චර්ය මනුස්ස ලෝකයේ පමණක් නෙවෙයි දිව්‍ය ලෝකයේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සතර අපායෙත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි සතර අපායෙත් පින්වත්නි අවසාන තැන පිහිටලා තියෙන ලෝකාන්තර නිරය දක්වාම මේ අසිරිමත් බව දකින්න පුළුවන්කම තියෙනවා. එහිදී සඳහන් කරනවා මේ ලෝකාන්තර නිරයේ ස්වභාවය. ඒ ලෝකාන්තර නිරයේ ස්වභාවය තමයි ඉරහඳ දෙකේ ආලෝකය කිසිම වෙලාවක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඝන අන්ධකාරයක් තමයි එතන තියෙන්නේ. ඒත් එක්ක පින්වත්නි මේ ලෝකාන්තර නිරයේ නිරන්තරයෙන් නැගෙන ගිනිදැලක් තියෙනවා. ඒ ලෝකාන්තර නිරය හාත්පසින් වට කරගත්ත ගිනිදැලක් තිබෙනවා. එය නිරන්තරයෙන් දැල්වෙමින් තමයි තියෙන්නේ. මේ තථාගතයන් වහන්සේගේ ජීවිතයේ ඒ සුවිශේෂී වූ අවස්ථාවන් 4න් කුමක්කෝ සිදුවෙන අවස්ථාවක් තුල ඒ ලෝකාන්තර නිරය දක්වාම එහි අසිරිය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිරන්තරයෙන් නැගෙන ගිනිදැල මදකට නිවී යනවා. ඒත් එක්කම ඉරහඳ දෙකේ ආලෝකය ඒ තුලට පතිත වෙනවා.
කුමන අවස්ථාවකදීද බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්ත උතුම් අවස්ථාව. ඒ වගේම තමයි මව්කුසින් බිහි වෙන අවස්ථාව. ඒ බෝධිසත්වයන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන අවස්ථාව. ඒ වගේම ඒ සම්මා සම්බුදුවරයන් වහන්සේ අවබෝධ කරගත්ත නිර්මල ගම්භීර ධර්මය ලෝකයාට දේශනා කරන අවස්ථාව කියන මේ අවස්ථා හතරම පින්වත්නි මේ හැම තැනකම මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, සතර අපායේ, ලෝකාන්තර නිරය දක්වාම සුවදායක සැනසිලිදායක අවස්ථාවක්. සුකෝ බුද්ධානං උප්පාදෝ කියලා දේශනාවේ සඳහන් වෙනවා. බුදු කෙනෙකුගේ උපත පින්වත්නි හැම කෙනෙකුටම සුවයක්මයි ගෙනල්ලා දෙන්නේ. ඒ සිදුවීම් හතර අතරින් දෙකක් සිදු වුණ උතුම් දවස තමයි අද. බෝධිසත්වයන් වහන්සේ මෙලව උප්පත්තිය ලැබපු පුණ්‍යවන්ත අවස්ථාව. ඒ වගේම උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණ අවස්ථාව කියන මේ අවස්ථා දෙක සිද්ධ වෙලා තියෙන්නේ අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසක. අපේ ජීවිතවලට පින්වත්නි එය නැවුම් වූ බලාපොරොත්තු ඇති කරනවා. දැන් ලංකාව තුල නොඑක් ආකාරයේ ස්වභාවයන් තිබුණත් මේ උතුම් දවස අපි කොයි කාටත් සැනසිලිදායක දවසක්. ඒ තුලම පින්වත්නි මේ බුදු උපතක තිබෙන අසිරිය වර්තමානයේ පවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ මහ පොළව කම්පා වෙන අවස්ථාවක් තමයි බුදු කෙනෙක් ලොව පහළ වෙන අවස්ථාව. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් අසිරිමත් වූ පෙළහරක් සිදුවෙන උතුම් සිදුවීම තමයි අද දවසේ සිද්ධ වෙලා තියෙන්නේ. පින්වත්නි ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නෙම ඊටාම දුර්ලභ අවස්ථාවක්. මිනිස්සෙක් විදියට මිනිස්සු මේ ලෝකයට පහළ වෙනවා. බුදුවරු පහළ නොවී තිබෙන කාලවල පවා මිනිස්සයෝ ලෝකේ පහළ වෙනවා. ඒත් මනුස්සාත්මයත් දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්තං. ඔබ දන්නවා මේ දුර්ලභ බව කොච්චරද කියලා. කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවටත් වඩා අමාරු කාර්යයක් තමයි මනුස්ස ආත්මයක් ළඟා කරගන්නවා කියලා කියන්නේ. මේ මොහොත වෙනකොටත් ඔබ මම ඒ දුර්ලභ අවස්ථාව ඊටාම කැපවීමකින් යුක්තව ළඟා කරගෙන තියෙනවා පින්වත්නි.
ඔබ මේ මොහොත වෙනකොටත් ඒ උතුම් ලාභය ළඟා කරගෙන තියෙනවා. මනුස්සත්වයක් ලබා ගන්නවා කියලා කියන්නේ මේ සංසාරගත සත්වයා ලබන උතුම් ලාභයක්. මේ මනුස්සාත්මය අපිට අහිමි වුණොත් එතනින් පහළ තියෙන සියල්ල පින්වත්නි දුගති ආත්ම. ඒ දුගති ආත්මයකට පත් වුණොත් අපට කවදා මේ සංසාරේ ගැලවෙන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒ දුර්ලභ වූ මනුස්ස ආත්මය අපි ළඟා කරගත්තා. අපි ගැනම අභිමානයක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක්. මේ මනුස්ස ආත්මය ලැබීම තුළම අපට අපේ සංසාර ගමන නිවැරදි කරගන්න ලබා දුන්න අවස්ථාවක් විදියටයි අපි සලකන්නට ඕන. ඇතැම් අය කල්පනා කරනවා අම්මා තාත්තා දෙන්නා විසින් තමන්ට ජන්මය ලබා දුන්නා. ඒ ලබා දුන් ජන්මය ගෙවාගෙන අවසන් කරනවා කියන පටු අදහසෙන් යුක්තව කටයුතු කරනවා. පින්වත්නි, අපි එසේ කටයුතු කරොත් අපි ලැබූ මේ දුර්ලභව ලබාගත් අවස්ථාව ප්‍රයෝජනයක් ගත්තේ නෑ වගේ වෙනවා. පින්වත්නි, මනුස්ස ආත්මයක් ළඟා කරගන්නවට වඩා දුර්ලභ අවස්ථාවක් තමයි බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්මයක් ළඟා කර ගැනීම. බුද්ධෝත්පාද කාලයක් කියලා කියනකොට ඇතැම් අය මෙය වරදවා තේරුම් ගන්නවා. කොහොමද? පින්වත්නි, බුදු කෙනෙක් පහළ වුණ කාලයක් තුල මිනිස්සෙක් විදියට යමෙකුට අවස්ථාව ලැබෙනවා නම් උප්පත්තියක් ලබන්න ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලය තුල. ඒකත් පින්වත්නි බුද්ධෝත්පාද කාලයක ලබන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, මේ බුද්ධෝත්පාද කාලය කියලා සඳහන් කරනකොට මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකම්ම ඒ කාලය වළංගු වෙනවා. මොකද්ද බුද්ධ ශාසනය කියලා කියන්නේ? ඔබ හිතනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. පින්වත්නි, බුද්ධ ශාසනය කියලා කියන්නේ ශාසනය කියලා කියන්නේ අනුශාසනාවට. ඔබ දන්නවා සිංහල භාෂාවේ සයන්නට හයන්න උපකාර කරගන්නවා, යොදා ගන්නවා. සඳ කියලා කියනකොට හඳ කියලාත් කියනවා. ඒ වගේ තමයි සසුන වගේම තමයි හසුන. හසුන කියලා කියන්නේ පණිවිඩයනේ. හසුන්පත් යවනවා කියලා කියන්නේ පණිවිඩයක් යවනවා. ඒ වගේ බුද්ධ අනුශාසනාව, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නැමැති පණිවිඩය තමයි බුද්ධ ශාසනය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. බුදුවරයන් වහන්සේලාගේ ප්‍රථම අනුශාසනාව තමයි මේ අනුශාසනාව කවදා හරි දවසක අනුගමනය කරන්නේ නැතිව
මේ බුද්ධ කියන වචනය අහන්නවත් නොලැබෙන කාලයක් උදා වෙනවා ලෝකේ. අන්නේ කාලය තුල පින්වත්නි බුද්ධ ශාසනයක් අපිට දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. බණ කියන්නෙත් නැහැ. බණ පොත් පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. එවැනි කාලවලදී නම් බුද්ධෝත්පාද කාල කියලා අපි හඳුන්වන්නේ. එහෙම නැතුව බණ පොතෙන් ධර්මය දකින්න පුළුවන්කම තිබුණත් එයත් බුද්ධෝත්පාද කාලයක්. ඒ බුද්ධෝත්පාද කාලයක් ලබන එක පින්වත්නි ඊටාම දුර්ලභ අවස්ථාවක්. දැන් ඔබ දන්නවා අපි මේ ගත කරන කාලය හඳුන්වනවා මහා භද්‍ර කල්පය කියලා. දැන් අපි තේරුම් ගන්න ඕන මේ බුදු උපතක තියෙන වටිනාකම දුර්ලභ භාවය. එය තේරුම් කරලා දෙන්න ධර්මීය තුර සංකල්ප කිහිපයක් උපයෝගී කරගන්නවා. එකක් තමයි කල්පය කියලා කියන්නේ. දැන් කල්පයක් කියලා කියනකොට ගණිත විද්‍යාවට අනුව 1 මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කල්පය උපමාවකින් තමයි ධර්මීය තුල පැහැදිලි කරන්නේ. කල්පය හඳුන්වන්න උපමාවන් කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි පින්වත්නි ඔබ කවුරුත් දන්න යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල අති විශාල වලක් කපලා ඒ වලට අබෑට පුරවලා ඒ අබෑට එක ගානේ එක අබෑටය ගානේ අවුරුදු 100කට වරක් ඉවත් කරනවා. දින 100ක් නෙවෙයි අවුරුදු 100ක්. අවුරුදු 100කට වරක් ඉවත් කිරීම කරලා මේ වල සම්පූර්ණයෙන් හිස්සුණත් පින්වත්නි කල්පයක් නම් ඉවර වෙන්නේ නැහැ. කල්පය එතනින්වත් අපිට ගණනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඔය වගේම උපමාවක් දක්වනවා ඔය ප්‍රමාණයම විශාල ගල් තලාවක් සිනිඳු පට සලුවකින් එක වරක් පමණක් පිරිමදිනවා. එහෙම පිරිමැදලා පින්වත්නි මේ ගල කවදා හරි දවසක අර පිරිමැදීම හේතු කොටගෙන ගෙවිලා ගිහිල්ලා ශූන්‍ය වෙලා ගියත් කල්පය නම් ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇයි අපි මේ ටික දැනගන්න ඕන? බුදුවරු පහළ වෙන කාල අපි දකිනවා. ඒ වගේම බුදුවරු පහළ නොවන කාල අපි දකිනවා. ඒවා තමයි බුද්ධ ශූන්‍ය කල්ප කියලා කියන්නේ. කල්පයක් ඇතුළෙත් පින්වත්නි තවත් ගණනයක් සිද්ධ වෙනවා. ඒ තමයි අන්තක්කල්ප කියලා කියන්නේ. අන්තක්කල්පයක් කියන එක හඳුන්වලා තියෙන ධර්මයේ ඔබ දන්නවා මේ මිනිස්යාගේ ආයුෂය පිරිහෙන අවස්ථාවක් තියෙනවා. දැනුත් පිරිහීමටපත් වෙලා තමයි තියෙන්නේ. මේ අපි ගත කරන මේ තප්පරය තුලත් මිනිස්යාගේ ආයුෂ පරිහානිය සිද්ධ වෙනවා. පින්වත්නි මේ පරිහානිය
අවුරුදු 10 දක්වා ගමන් කරනවා. එතකොට තමයි ඔය අපි හඳුන්වන මුරුගසං වර්ෂාවට තෙමින්. ඒ ඔස්සේ මිනිස්සු මරාගෙන ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ඊටාම සුළු ප්‍රමාණයක් කල්පනා කරනවා පින්වත්නි අපිට මොකද උනේ කියලා. ඇයි අපිට එහෙම උනේ? පරමායුෂ අවුරුදු 10යි. ඒ ඔස්සේ මිනිස්සු ආයුධ වලින් මරා ගන්නවා. ඒ වගේම ගින්දර වලින් මරා ගන්නවා. ඒ වගේම ගම් වතුර තුලින් මිය යනවා. මේවා තුල නැවත ඉතුරු වෙන පිරිසට කල්පනා වෙනවලු අපි ප්‍රාණඝාතය කරපු නිසා තමයි මෙහෙම වුනේ. අපි අදත්තා දානේ කාම මිත්‍යාචාරය ආදී වශයෙන් පංචශීල ප්‍රතිපදාව නැවත ලෝකය තුල මතුවෙන්න ගන්නවා. මේ පංචශීල ප්‍රතිපදාව පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරපු එකක් නෙවෙයි. බුදුහාමුදුරු එහෙත් අනුමත කරලා තියෙනවා. අර වගේ අවස්ථාවක් තුලදී තමයි පංචශීල ප්‍රතිපදාව නැවත මනුස්ස ලෝකයේ තුල මතුවෙන්නට ගන්න. ඔන්න ටික ටික නැවත ආයුෂය වර්ධනය වෙනවා. 100 දක්වා වර්ධනය වෙනවා. ලක්ෂය දක්වා වර්ධනය වෙනවා. කෝටිය දක්වා වර්ධනය වෙනවා. මනුස්ස ආයුෂය. පින්වත්නි මේ විදිහට අවුරුදු ලක්ෂයේ ඉඳලා අවුරුදු 10 දක්වා ගමන් කරලා 10 ඉඳලා නැවත ලක්ෂය දක්වා ගමන් කරනකොට ඒ කාලයට අපි හඳුන්වනවා නමක් කියලා අන්තක්කල්පය කියලා. මේ අන්තක්කල්ප 64ක් තමයි අසංඛ්‍යයක් කියලා කියන්නේ. අන්තක්කල්ප 64ක් අසංඛ්‍යයක් කියලා හඳුන්වනවා. අසංඛ්‍යයට පින්වත්නි ගණිත විද්‍යාවට අනුව පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි 1.140යි. 1.140ක් දාලා ගානක් හදාගත්තාම ගානක් ලියාගත්තාම අන්න ඒක තමයි අසංඛ්‍යයක් කියලා කියන්නේ. පින්වතුන්ලා දන්නවද දැන් මේ වෙනකොට අන්තක්කල්ප 3ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. අන්තක්කල්ප 3ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. මේ අන්තක්කල්ප 3 තුල බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළ වෙලා තියෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළුව මේ අන්තක්කල්ප 3ක් තුල බුදුවරු සිව් නමක් පහළ වෙලා තියෙනවා. එතකොට ඊළඟට පින්වත්නි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ලෝකයේ පින්වත්නි අන්තක්කල්ප 59ක්ම ගත කරන්න සිද්ධ වෙන්නේ බුදුවරු නැති කාලයක් විදියට. බලන්න බුදු කෙනෙක් පහළ වෙන බුද්ධෝත්පාද කාලයක තියෙන දුර්ලභ භාවය අපි මේකෙන් තේරුම් ගන්න ඕන. අන්තක්කල්ප 59ක් තුල කිසිම බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ.
පින්වත්නි ඒ කාල තමයි බුද්ධ ශූන්‍ය කල්ප කියලා හඳුන්වන්නේ. බුද්ධ ශූන්‍ය කාල. අර බුද්ධ කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ කාලවල මිනිස්සු නම් ජීවත් වෙනවා. මිනිස්සු ජීවත් වෙනවා. සතර අපායේ නිරිසත්තු ජීවත් වෙනවා. ඇතැම් වෙලාවට පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේලාත් ඒ කාලවල වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේලා ලෝකයට ධර්මයක් දේශනා කරන්නේ නැහැ. දැන් ඔබ දන්නවා අපේ බෝධිසත්වයන් වහන්සේ 20 අසංඛ්‍යයක් කල්ප 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝධිසත්ව පාරමිතාව පූර්ණේ කළා. ඒ ඇතුලේ සිතුවිලි වශයෙන් පාරමිතා පූර්ණේ කළා. බුද්ධත්වය සිතුවිලි වශයෙන් සිතින් ප්‍රාර්ථනා කරා. ඊළඟට වචනයෙන් ඒ බුද්ධත්වයේ පිණිස කටයුතු කළා. ඒ වගේම ක්‍රියාවෙන් බුද්ධත්වයේ පිණිස කටයුතු කළා. ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂය ක්‍රියාව තුල පින්වත්නි ඒ කාල තුල මේ 20 අසංඛ්‍ය කල්පය තුල අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් දැක්ක බුදුවරයන් වහන්සේලාගේ ප්‍රමාණය පැහැදිලි කරනවා 5,12,27,000. 5,12,27,000 මේ කාලය තුල බුදුවරු දැකලා තියෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. බලන්න කොච්චර දීර්ඝ කාලයක් පාරමී පුරමින් මේ සසර ගමනේ ගමන් කරලා තියෙනවද? මේ විතරක් නෙවෙයි පින්වත්නි. දැන් බුදුවරයන් වහන්සේලා දුර්ලභයි කියලා අපි හඳුන්වනවා. ඒ දුර්ලභයි කියන එක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සසරේ ස්වභාවය පැහැදිලි කරන තැන්වලදී එහි දීර්ඝභාවය පැහැදිලි කරනවා පින්වත්නි. මේ ලෝකයේ පහළ වෙච්ච බුදුවරයන් වහන්සේලාගේ ප්‍රමාණය අනෝමා නදී තීරයේ තියෙන වැලි කැට ගානට වඩා වැඩි කියලා. ගණන් කරන්නවත් පුළුවන්ද? ගණන් කරන්නවත් පුළුවන් කමක් නැහැ. මේසා දිග සසර ගමනක් අපි කාටත් තියෙන්නේ. ඒ කාලය තුල අපිට බුදුවරු කී නමක් පහුවෙන්නේ නැද්ද? ඇතැම් වෙලාවට පින්වත්නි බුදුවරු ලෝකයේ පහළ වෙලා තිබුණත් පහළ වෙලා හිටියත් අපගේ ජීවිතය සතර අපායේ නම් ගත වෙලා තියෙන්නේ. ඒ තුල පින්වත්නි අපිට ප්‍රයෝජනයක් නැහැ. අක්කන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අක්ෂණයක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අක්ෂණය කියලා කියන්නේ ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථාව. ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථා 8ක් විදියට අක්කන සූත්‍රයේදී පැහැදිලි කරනවා. 4ක්ම තියෙනවා පින්වත්නි සතර අපායි. නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ සතර අපායේ සත්වයා ජීවත් වෙනකොට ලෝකේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා හිටියත් වැඩක් නැහැ. එයාට
එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. ඒ වගේම තමයි පින්වත්නි දරුණු මිනිස්සු ඉන්න ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබුණොත් මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශයක රටක ජීවත් වෙන්න ලැබුණොත් එයාටත් ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා බණ පොතේ මේ හඳුන්වනවා කෙලතොළුවන් කියලා. කෙලතොළුවන් කියලා කියන්නේ කතා කරනකොට කට දෙපැත්තෙන් කෙල බේරෙන රෝගී තත්වයක් තියෙනවා. ඒ ඇතැම් වෙලාවට මන්ද බුද්ධික කියලා හඳුන්වනවා. මෙන්න මේ ස්වභාවයේ ඉන්න කෙනෙකුටත් බුදු කෙනෙක් පහළ වුණයි කියලා එයින් ප්‍රයෝජනයක් ලබන්න බණ අහන්න ධර්මය දියුණු කරන්න හැකියාවක් නැහැ. පින්වත්නි ඒ වගේම තමයි මිනිසෙක් වෙලා හිටියත් බුද්ධෝත්පාද කාලයක් නම් අබුද්ධෝත්පාද කාලයක් නම් එතෙන්දිත් අපට ෂණ සම්පත්තිය අහිමි වෙනවා. මේ ෂණ සම්පත්තිය කියන එක ලැබෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයකම විතරයි. ඒකයි දුර්ලභා කන සම්පatti කියලා කිව්වේ. මේ අවස්ථා 8ෙන්ම මිදුන අවස්ථාවක් විදියට තමයි ෂණ සම්පatti අපට ලැබෙන්නේ. ඒකටත් බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕන. පින්වත්නි ඔබ අහලා තියෙනවා මේ බුදුවරු පහළ වෙන කල්ප 90ත් කීනමක් පහළ වෙනවද කියලා. දැන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල එක බුදු කෙනෙක් තමයි පහළ වෙන්නේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල බුදුවරයන් වහන්සේලා එක නමයි පහළ වෙන්නේ. ඊළඟට ලෝකයේ පහළ වෙනව මණ්ඩ කල්පය කියලා එකක්. මේ මණ්ඩ කල්පය තුල බුදුවරයන් වහන්සේලා දෙනමක් තමයි පහළ වෙන්නේ. එක බුදු කෙනෙක්ගේ බුද්ධ කාලය නිමාවටපත් වුණාට පස්සේ ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ නැවත බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙනවා. ඔය වගේ දෙනමක් පහළ වෙන කාලයකට අපි හඳුන්වනවා මණ්ඩ කල්පය කියලා. ඊළඟට පින්වත්නි වර කල්පය කියලා එකක් තියෙනවා. මේ වර කල්පය තුල බුදුවරයන් වහන්සේලා අර වගේ 3 නමක් පහළ වෙනවා. ඊළඟට සාර මණ්ඩ කල්ප කියලා ඒ කල්පය තුල බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළ වෙනවා. 4 නම. එතකොට අපි මේ ගත කරන මේ කල්පය හඳුන්වන්නේ මහා භද්‍ර කල්පය. භද්‍ර කියලා කියන්නේ යහපත් කියන එක. මේ කල්පය තුල තමයි වැඩිම බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ. කීයක්ද? 5 නම. සිව් බුදුවරයන් වහන්සේලා දැනට පහළ වෙලා තිබෙනවා. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්නේ මේ භද්‍ර කල්පේ. දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසුව ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ පින්වත්නි අන්තක් කල්ප 59ක්ම ගත වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප විදියට. බලන්න ලෝකයට බුදු කෙනෙක් පහළ වීම කියන එක ඊටාම දුර්ලභ අවස්ථාවක්.
ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගන්න ලෝකයේ කෙනෙකුට හැකියාව ලැබෙනවා නම් එයා මිනිස්සෙක්ම වෙන්න ඕන. එයා මිනිස්සෙක් විතරක් වෙලා මදි. අර කියන අක්ෂණයන්ගෙන් මිදිච්ච කෙනෙක් වෙන්න ඕනේ. අක්කන සූත්‍රයට අනුව අක්ෂණයන් 8ක් තියෙනවා. එතනින් මිදිලා ඉන්න ඕන. අන්න යාට පින්වත්නි මුණ ගැහෙනවා සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකගේ දේශනාව. සද්ධම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මය අතිශයින් දුර්ලභයි. සමහරක් බුද්ධ ශාසනවල කාලය අති දීර්ඝයි. ඒ කාලය තුල බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියා. උන්වහන්සේ පිරිනුවන් පෑවයින් පස්සේ ඒ බුද්ධ ශාසන වැඩි කල් පවතින්නේ. එවැනි බුද්ධ ශාසනත් මුණ ගැහෙනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට මනුස්ස ආයුෂය අවුරුදු 80000. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 120යි. පින්වත්නි, බුදුවරු පහළ වෙන ආකාරය තවත් විදියකින් පැහැදිලි කරනවා මේ මනුස්ස ආයුෂයත් එක්ක. මනුස්සයාගේ ආයුෂ ප්‍රමාණයත් එක්ක බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීම සිදු වෙනවාද නැද්ද කියන එක තීරණය වෙනවා. දැන් ඔබ දන්නවා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ පංච විලෝකනයන් බැලීමත් එක්ක. කාලය, දීපය, දේශය, කුලය, මව. මේ කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ පංච විලෝකනයන්ම නිසියාකාරයේ ගැළපීලා තිබුණොත් පමණයි බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. එයිනුත් පින්වත්නි, මනුස්ස ආයුෂය කියන එක ප්‍රබල සාධකයක්. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා සිදු කරන කෘත්‍ය සිදු කිරීම සඳහා මනුස්ස ආයුෂය බලපවත්වනවා. බුදුවරු පහළ වෙන්නේ පින්වත්නි අවුරුදු ලක්ෂයත් අවුරුදු 100ත් අතර තමයි බුදුවරු පහළ වෙන්නේ ලෝකයට. ඒ වෙනකොට මනුස්ස ආයුෂය අවුරුදු ලක්ෂයත් අවුරුදු 100ත් අතර. ඔය අතර කාලය තුල තමයි බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. අවුරුදු 100න් පස්සේ එතනින් පහළ කාලය තුල බුදුවරු ලෝකයට පහළ වෙන්නේ නැහැ. දැන් ඔය අපි ජීවත් වෙන මේ කාලය තුල මිනිස්යාගේ ආයුෂය අපේක්ෂා කරන්නේ අවුරුදු 60යි 70යි අතර. දැන් මේ කාලය තුල කවුරු හරි කෙනෙක් කිව්වොත් බුදු වෙලයි කියලා, ඒක පින්වත්නි ධර්මයට අනුකූල නැහැ. තර්කයට භාජනය වෙන්න පුළුවන්, ධර්මයට අනුකූල නැහැ. ධර්මයට අනුකූල නැත්තම් මේ තේරවාදී ත්‍රිපිටකයට අනුකූල නැත්තම්
අපිට පින්වත්නි ඒක පිළිගන්න බෑ. අපි ගැටෙන්න යන්න ඕනෙත් නෑ. සමහරක් උදවිය තමන්ගේ තියෙන මානසික ආබාධයන් එක්ක සඳහන් කරනවා තමන් බුදු වෙලා කියලා. පින්වත්නි මේ මායයත් එක්ක කරන ගනුදෙනුවක්නේ යන්නේ. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේට මායя කොච්චර බාධා කළාද? පින්වත්නි මායя පෙන්නනෝ වැරදි පාරවල්. ඒ තුල අපි ගමන් කරොත් අපිට හිතෙනවා මේක තමයි නිවැරදි පාර කියලා. මායя අපිව මුලා කරනවා. මායя කැමති නෑ පින්වත්නි එක මිනිස්සෙක්වත් ලෝකෙන් මිදෙනවට. එයාගේ අනසක පතුරවගෙන ඉන්න කැමති මිනිස්යන් තමන්ගේ අනසක යටතේ ඉන්නවනම් අපි ඔක්කොම මායяගේ වසඟේ ඉන්නේ. මායяගේ සීමාව තුල ඉඳලා තමයි අපි හැමදේම කරන්නේ. කවුරු හරි කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන තත්වයන් වලටපත් වෙන්න උත්සාහ කරනවා නම් අන්න මායя කැමති නෑ. මායя බාධා කරනවා. පින්වත්නි මිනිස්යාගේ ආයුෂය මේ කාලය වෙනකොට 100ත් ලක්ෂයත් අතර නෑනේ. එහෙනම් බුදුවරු පහළ වෙන්නේ නෑ මේ කාලය තුල. ලක්ෂයෙන් එපිටත් මනුෂ්‍යායුෂ තියෙනවා. කෝටිය දක්වා තියෙනවා. අපි අර අන්තක්කල්ප විග්‍රහය තුලදී ඒ බව සඳහන් කළා. ඒ කාලවලත් බුදුවරු පහළ වෙන්නේ නෑ පින්වත්නි. ඒ අතිශය දීර්ඝ කාල. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණීය ලෝකයට පැහැදිලි කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අනිච්ච දුක්ඛ අනාත්ත මේ තුල පින්වත්නි අකුරු 8ක් තියෙනවා. අකුරු 8යි පද 3යි ලෝකයට දේශනා කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ කාර්ය කරගන්න බැරි කාලයක් නම් බුදුවරු ලෝකයට පහළ වෙන්නේ නැහැ. මේ අපි ගත කරන මේ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම අපි තව තවත් හඳුනා ගන්න ඕන. එනිසා පින්වත්නි කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. ඔබ අහලා තියෙනවා. බොහොම කාලයකට පස්සේ තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒ කාලය තුල මනුස්සාත්මයක් ලබා ගන්න ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් විදියට ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක තුල පමණයි පින්වත්නි අපට නිවන කරා යොමු වෙන වැඩපිළිවෙලක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. බුදු කෙනෙකුන් මේ ලොව නූපන් වර සිදු නොකලකින් සංගමුක් සිරිසර බුදු කෙනෙකු පහළ වෙලා නැති කාලයක නම් අපිට කවදාකවත් නිවන් සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙලකට යොමු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනය තුල පමණයි මේ සත්වයාට සංසාර දුකින් එතර වෙන්න මඟ කියලා දෙන්නේ. එයින් කිසිම වෙන තැනක බුද්ධ ශාසනයක හැර වෙන කිසිම තැනක සත්වයාට සංසාර දුකින් එතර වෙන්න පාර කියන්නේ. සංසාර දුකින් එතර කරන වැඩපිළිවෙල තියෙන්නෙම මේ බුද්ධ ශාසනයක් තුල පමණක්මයි. පින්වත්නි අපි ඔබ මම සියලු දෙනා මේ බුද්ධෝත්පාද කාලයක ජීවිතයක් ලබලා තිබෙන අවස්ථාවක්. ලෝකේ කොතරම් ප්‍රශ්න ගැටලු අරුබුද තිබුණත් අපි කල්පනා කරන්න ඕනේ
අපි ලබපු මේ උත්තම අවස්ථාව මගහරව ගන්න කිසිම සාධකයක් බවට ඒවා පත් කරගන්න එපා. ඇතැම් වෙලාවට අපිට පේනවා තරුණ දරුවන් අතර තමන්ට මේ ලැබිච්ච වටිනා අවස්ථාවට ඊට වඩා වටිනවා යැයි කියලා හිතාගෙන ඇතැම් වෙලාවට බුද්ධ ශාසනයට පවා අපහාස කරමින් මේ සංඝයාට පවා අපහාස කරමින් ඒ ධර්මයට පවා අපහාස කරමින් කටයුතු කරනවා. මොන තත්වයක වුණත් පින්වත්නි, ඔබ අමාරුවෙන් ලබාගත් මේ භාග්‍ය ළඟා කරගත් අවස්ථාව නැති කරගන්න උත්සාහ කරන්න එපා. මේ තුල තව තවත් ඔබේ ශ්‍රද්ධාව ජනනය කරගන්න. ඔබ මම සරණ ගිය ශාස්ත්‍රූවරයන් වහන්සේ මොන තරම් අසිරිමත්ද, මොන තරම් දුර්ලභද. ඒ දුර්ලභ අසිරිමත් ශාස්ත්‍රූවරයන් වහන්සේ සරණ යන්න මට භාග්‍ය ලැබුණා. මට කිසිම දෙයක් වෙන ඒව වටින්නේ නැහැ. ඒ භාග්‍ය උරුම කරගන්න හැකියාව ලැබුවා. ඒ තුල මම මගේ ශාස්ත්‍රූවරයට සමීප වුණා. තුනුරුවන් සරණ ගිහිල්ලා ශ්‍රද්ධාව ජීවිතේ වර්ධනය කරගත්තා. පින්වත්නි, ලබන දේවල් අතර ඉහළම ලාභය තමයි ශ්‍රද්ධා ලාභය. මේ ශ්‍රද්ධාවට බාධා පමුණුවන්න නොයෙක් ආකාරයේ ක්‍රමවේදයන් ගොඩනැගිලා තියෙනවා. ඒවාට හසු වෙලා ඔබ අනාදිමත් කාලයක ඉඳලා ආරක්ෂා කරගෙන ආපු ශ්‍රද්ධාවට කිසිම විදියක බාධාවක් බවට කිසිම දෙයක් පත් කරගන්න එපා. ඔබ දරන මතය කුමක් වුණත්, හැබැයි ඔබ ශ්‍රද්ධාවක් උපදවාගෙන තිබෙනවා නම්, ඔබ බෞද්ධයෙක් විදියට කටයුතු කරනවා නම්, බෞද්ධයෙක් නම් ශ්‍රද්ධාව නැති වෙන, තුනුරුවන් කෙරෙහි ගෞරවය විශ්වාසය නැති වෙන කිසිම සාධකයක් ඔබේ තර්කයට මුසු කරගන්න එපා. ඒක ඔබට කියන්නේ බොහෝම කරුණාවෙන්. මොකද අපි ලෝකේ දකින දේවල් එක්ක බලපුවාම ඔබ වටිනා අමාරුවෙන් ලබාගත් ශ්‍රද්ධාවට නොයෙක් ආකාරයේ පහර දීම් සිද්ධ වෙනවා. අපි සරණ ගිය ශාස්ත්‍රූවරයා ගැන කල්පනා කරන්න. ඒ ශාස්ත්‍රූවරයාගේ පහළවීම මොනතරම් දුර්ලභද කියලා කල්පනා කරන්න. අද දේශනාව පුරාවට මම පැහැදිලි කළේ ඔබට බුද්ධෝත්පාදයක තිබෙන දුර්ලභභාවය. ඒ දුර්ලභභාවය හඳුනාගෙන ඔබගේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය කරගන්න. ඒ ශ්‍රද්ධාව ජනනය කරගන්න ඔබට මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ උතුම් පුර 15ක් පොහොය දවසේ ඔබ මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කළා. චරණ රූප වාහිනිය ඔස්සේ පින් සිද්ධ කරගත්තා. මේ සිදු කරගත් පුණ්‍ය ශක්තිය අපවත් ලෝකයක්, සම්බුද්ධ ශාසනයත්, රටත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුලින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට, රටට ආශිර්වාද කරත්වා. අපට, රටට රැකවරණය සලසා දෙත්වා. මේ ආශිර්වාදය ලබා දෙන දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකට පත්ව
නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින් රට නමින් ජාතිය නමින් මිය ගිය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ඒ වගේම ඔබට බණ අහන්නට අවස්ථාව සලසලා දුන්න චරණ රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ වෙනුවෙන් කැප වෙලා ක්‍රියා කර සියලු දෙනාටම ඔබ අප සියලු දෙනාටම මෙලව සැනසෙල්ල ලැබේවා. පරලොව සැනසෙල්ල ලැබේවා. දෙලව සැනසෙල්ල ලබා ගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තියින් පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කළ මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතූ පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි සැනසේවා කියා